වෛශ්‍රාවී පද්ධතිය. මොන අපේ ඇඟ ඇතුළේ තියෙන පද්ධති 10 මේක එක වැදගත් පද්ධතියක්. හරිනේ? අතිශය වැදගත්. එතකොට ඉස්සෙල්ලා ගන්න ඕනේ මේ පද්ධතිය මොකක්ද කරන්නේ කියලා. වෛශ්‍රාවී පද්ධතිය මොන වගේ වැඩක්ද කරන්නේ? ඒකේ මොකද්ද අපිට අපේ ඇඟට ලැබෙන දේ? වාසිය මොකක්ද? එතකොට දැන් මේකෙන් කරන්නේ දැන් අපේ ඇඟ ඇතුලේ තියෙනවා නම් යම් අපද්‍රව්‍ය. අපද්‍රව්‍ය කියලා අපි කතා කරන්නේ අපේ ඇඟට වැඩක් නැති. ඒ කියන්නේ අපේ ශරීරය තුල තියාගන්න කිසිම තේරුමක් නැති දේවල් ශරීරයෙන් ඉවත් කරන්න ඕන. ඇඟ ඇතුලේ තියාගන්න නැහැ තවදුරටත්. අන්න ඒකල ඇඟෙන් ඉවත් කිරීම අපි කතා කරනවා බහිස්රාවය කියලා. ශරීරය තුල තබාගත යුතු නොවන දේවල් ශරීරයෙන් බැහැර කරන්න ඕන. එතකොට මේ ශරීරය තුලේ තියාගන්න ඕන නැති දේවල් හැදෙන්නේ කොහොමද? අන්න ඒ හැදෙන්නේ දැන් අපේ ඇඟ ඇතුලේ වෙනවා අපේ ජීව ප්‍රතික්‍රියා කියලා. ජීව ක්‍රියාවලිය කියලා කියනවා. ජෛව ක්‍රියාවලිය කියලා කියනවා. එතකොට මේ එක ජෛව ක්‍රියාවලියක් තමයි අපි ශ්වසනයෙන් කතා කරනවා. එක ජෛව ක්‍රියාවලියක් අපි කරනවා සෛලීය ශ්වසනය කියලා. හරිද? සෛලීය ශ්වසනය තමයි ජෛව ක්‍රියාවලියක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සෛලීය ශ්වසනයේදී ශ්වසනයේ කියමු පොඩ්ඩක් මේ පැහැදිලි කරන පොඩි එකක් මෙන්න මේකයි මෙතන තියෙන්නේ. සෛලීය ශ්වසනය කියලා කියනවා ශරීරය තුල ශක්තිය නිපදව ගන්න. අපේ ශරීරය තුල ශක්තිය නිපදව ගන්න ක්‍රියාවලිය තමයි අපි කතා කරන්නේ සෛලීය ශ්වසනය කියන්නේ. එහෙනම් මෙන්න මේ සෛලීය ශ්වසනයේදී ශරීරය තුල තබාගත යුතු නොවන දේවල් හැදෙනවා. උදාහරණයකට කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. ඊට පස්සේ ජලය ගන්න පුළුවන්. ඒවා අපේගෙන් බැහැර කරනවා. ඒතර ඔයා කියන්නේ ජලය කොහොමද සර් ඕනනේ කියලා. ඒතකොට වැඩි මනක් ජලය අපේගෙන් තුල තියාගන්නේ. කොහොමද අපි ජලය ආහාර වලින් ගන්නවා. ඊට පස්සේ පානය කිරීම අපේ ඇඟ වතු වෙනවා. ඊට පස්සේ මේ ශ්වසන ප්‍රතික්‍රියාව අපේ ඇඟ ඇතුලේ වතු හැදෙනවා. ජලය හැදෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් අපේ ඇඟ ඇතුලේ ඕන වෙලෙක තියාගන්න යන්නේ නැහැ. මෙන්න මේ දේවල් ශරීරයෙන් බැහැර කරන්න ඕනේ. එහෙනම් මේ බැහැර කරන්න උදව් වෙන පද්ධතිය අනුගමන බහිස්රාවී පද්ධතිය. ඉතින් ඔයාලට අදහසක් තියෙන මේ බහිස්රාවී පද්ධතිය ගැන කතා කරද්දී මෙන්න මේ පද්ධතිය. මුත්‍ර වාහිනී පද්ධතිය. ඒතර ඒක තමයි ප්‍රධානම අපේ එකේ තියෙන බහිස්රාවී පද්ධතිය. ඒතර මුත්‍ර වාහිනී පද්ධතිය ප්‍රධාන බහිස්රාවී පද්ධතිය උනාට අපේ සමගත්තම ඒකත් බහිස්රාවී ඉන්ද්‍රිය. ඒතර අපේ කොහොමද අපේ ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් අපද්‍රව්‍ය අපේ ඇඟෙන් බැහැර කිරීමක් කරනවා. ඊට පස්සේ අපේ පෙනහම දැන් සෛලසස්නේ නම් කියන්නේ ඒ සෛලසස්නේ හැපෙන ඇතුලේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් වායු බැහැර කරන වෙන කිසිම තැනක් නැහැ. ඒක අනවශ්‍ය දෙයක්. මොකද කාබන් ඩයොක්සයිඩ් ඕනට වැඩි අපේ ඇඟේ තියාගන්න දෙයක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒක හැදෙන අපද්‍රව්‍යයක්. ඒතර මේක අපේ ඇඟෙන් බැහැර කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේක බැහැර කරන්න අපිට උදව් වෙනවා පෙනහම කියන බහිස්රාවී ඉන්ද්‍රිය. ඒතර ජලය ජල වාෂ්ප විදිහට යම් කොටසක් අපේ ඇඟ ඇතුලේ බහිස්රාවී ක්‍රියාවල වලින් හැදෙනවා. ඒතර එක බහිස්රාවී ක්‍රියාවල මොකෝ සෛලසස්නේ. ඒතර ඒ වගේ බහිස්රාවී ක්‍රියාවල වලින් අපේ ඇඟ ඇතුලේ හැදෙන මෙන්න මේ දේවල්. කියන්නේ එකක් උදාහරණ දෙන්න පදන කාබන් ඩයොක්සයිඩ් අපේ ඇඟෙන් බැහැර කරන්න ඕනේ. අන්න ඒක ගොඩක් පද්ධතිය තමයි පෙනහම කියන්නේ. එහෙනම් ප්‍රධාන බහිස්රාවී ඉන්ද්‍රිය තුනක් අපේ ඇඟ ඇතුලේ බලන්න පුළුවන්. එකක් කතා කරනවා පෙනහම, අනිත් එක කතා කරනවා මුත්‍ර වාහිනී පද්ධතිය කියන වකුගඩු, අනිත් එක කතා කරනවා අපේ සම. එතන මෙන්න පද්ධති තුනෙන් හරි අවයව තුනෙන් කරන්නේ අපේ ඇඟ ඇතුලේ හැදෙන අනවශ්‍ය දේවල් බැහැර කරන ක්‍රියාව. එතකොට එක බහිස්රාවී මේ සෛලීය ජීව ක්‍රියාව තමයි සෛලීය ශ්වසනය කියන්නේ. එතන මේක වෙන්නේ හැම සෛලයකම. අපේ ඇඟ ඇතුලේ සෑම සෛලයකම වෙන මේ දේ වෙනවා. ඊට පස්සේ අපි තව ජීව ක්‍රියාවල කතා කරනවා මෙන්න මෙහෙම. දැන් ආහාර ජීව පද්ධතියෙන් අපේ ඇඟට පුරා ගන්න විවිධ දේවල්. විවිධ පෝෂක සංඝටක අපේ ඇඟට පුරා ගන්න. එතකොට මෙන්න මේ දේවල් වල තියෙන ඇමයිනෝම්ල අරගෙන යනවා අක්මාවට. එතකොට අක්මාවට අරගෙන ගිහිල්ලා ඒක අක්මාවේදී වියෝජනය කරනවා. නැත්නම් අක්මාවේදී මේ ඇමයිනෝම්ල විදහෙරලා එයා ශක්තිය නිෂ්පාදනය කරනවා. අක්මාවේ තමයි මේ වැඩේ කරන්නේ. අපි ඒකට කියනවා ඇමයිනී හරණය කියලා. ඇමයිනී හරණය. ලොකුවටම සිලබස් එක ඇතුලේ කතා කරන්නේ නැහැ. හැබැයි සමහර තැන්වල පොඩ
ඔය මෑණිහරණය කියන වචන නිකුණාට මේ අක්මාවේ ප්‍රෝටීන විදහෙනවා කියන අදහස තියෙනවා. එතකොට මේ ප්‍රෝටීන විදහෙල අතර ප්‍රෝටීන නෙමෙයි විදහෙලන්නේ ඇමයිනෝට. මේ ඇමයිනෝම විදහෙනකොට වෙන වැඩේ තමයි මේ එතන හැදෙනවා ඇමෝනියා කියන වායුව. මේ ඇමෝනියා කියන ගත්තන් පස්සේ අපේ ඇඟට අධිකම විස වායුව. හරි මේ ඇමෝනියා තියෙනවා කියලා කියන අපේ ඇඟ ඇතුලේ අපි මැරෙන්න උනත් පුළුවන්. හරි. එතකොට ඒ තරම් විස දෙයක් අපේ ඇඟට හැදෙනවා. එතකොට ඒක අපේ ඇඟට ලොකු හානි කරයි. හරි. හැබැයි ඒ හැදෙන මොහොතේම ඒ කියන්නේ ඇමයිනෝ අම්ල ඇමෝනියා විදහෙලා ඒ ශක්තිය හදනකොට ඇමෝනියා වායුව හැදෙනවා. ඒ ඇමෝනියා වායුව හැදෙන වෙලාවෙම ඒ ඇමෝනියා වායුව පත් කරනවා සංඝටක කීපයක් වගේ. ඇඟට විස ගතිය අඩු සංඝටක කියලා. ඒ තමයි ඒ පත් කරනවා යූරියා යූරික් අම්ලය ඉවසකලා ක්‍රියටිනින් කියලා. ක්‍රියටිනින් කියලා කියනවා. ඒතර ඒක වැඩිපුරම නෑ. වැඩිපුරම තියෙන මේ යූරියා සහ යූරික් අම්ලය තමයි. එතන මේ යූරියා යූරික් අම්ලය හදන්නේ අර ඇමෝනියා විස අඩු කරනවා. ඒ මේවත් එන්න විසයි. ඒකේ ඔල්රෙඩි අපි අගින් තියාගන්න නෑ. ටක් ගාලා බහිස්රාවේ ඒ කියන්නේ ඕක බැහැර කරන්න පද්ධති දෙකක් උදව් වෙනවා මේ දේවල්. සමමගින් යූරියා බැහැර කරන්න පුළුවන්. ඊට පස්සේ යූරික් අම්ලය අපේ සමමගින් බැහැර කරන්න පුළුවන්. එතන මෙන්න මේ දේ අපේ සමහරව බැහැර වෙනවා. ඊට පස්සේ ක්‍රියටිනින් කියන ඒවා මේක සමහරව විතරනේ ප්‍රධානතම බයිස්රායි පද්ධතිය. අගද බ්‍රහුගල වෘක්ක. ඒව හරහා මේවා වැඩිපුර බැහැර කරනවා. ඒතර අද කතා කරමු කොහොමද මේ මුත්‍ර හැදෙන්නේ? මේ මුත්‍ර හැදෙන යාන්ත්‍රණය මොන වගේද වෙන්නේ? හරියටම කතා කරමු. ඒ නිසාද හොඳට අහන් ඉන්න මේ ඇඟ ඇතුලේ ඒ ලේ වලින් එන දේවල් පෙරිලා කොහොමද මුත්‍ර ටික වෙන් කරලා ගන්නේ? හරි? ඒක කරන තැන යනවා අද හරියටම කතා කරනවා. එතකොට මෙන්න මේ දේවල් එහෙනම් බැහැර කරනවා සමමගින් සහ වහුගඩු හරහා. ඒතර මේ වහුගඩු කියලා මම කිව්වට මේ වහුගඩු කියන වචන පාවිච්චි කරන්නේ එපා. අපි ඒක අපි කියනවා බ්ලොක්ක කියලා කියන්නේ. රොක්ක කියලා කියන්නේ. හරි වහුගඩු කියන වචනේ පාවිච්චි කරන්න එපා. එහෙනම් මෙන්න මේ බයිස්රාවේ ඉන්ද්‍රිය තුනක් තියෙන ප්‍රධාන සම කියලා, වෙනහව කියලා, රොක්ක කියලා. ඒතර අද කතා කරන්නේ අපි ප්‍රධානතම බයිස්රාවේ පද්ධතිය. ඒ කියන්නේ වහුගඩු නැත්නම් මුත්‍රවාහී පද්ධතිය ගැන කතා කරනවා. හරිද? එතකොට මම තියාගන්න දැන් මොනවද වෙරියන්න ඕන මේසාගේ ප්‍රධානතම බයිස්රාවේ අවයව ගාන තුනයි. ඒ තමයි සම, පෙනහළු, රුක්ක. එහෙම නැත්නම් වහුගඩු. ප්‍රධාන බයිස්රාවේ අවයව තුනක් තියෙනවා. එතකොට අන්න ඒ දේවල් වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍ය තියෙනවා. සම වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍යට අපි කියනවා දහඩිය කියලා. හරි? සම වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍යයට කියන නම තමයි දහඩිය. රුක්ක එහෙම නැත්නම් වහුගඩු වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍යයට අපි කියනවා මුත්‍ර කියලා. වහුගඩු වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍ය මුත්‍ර කියලා කතා කරනවා. ඊට පස්සේ පෙනහළු වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍ය කතා කරනවා ප්‍රශ්වාස වාතය කියලා. එහෙනම් ඊට පස්සේ අන්නේ දේවල් වල තියෙන සංඝටක ටික ඔළුවේ තියෙනවා. මොනවද මුත්‍ර වල තියෙන සංඝටක? මොනවද දහඩියේ තියෙන සංඝටක? මොනවද ප්‍රශ්වාස වාතයේ තියෙන සංඝටක? හරි. ඒතකොට ප්‍රශ්වාස වාතය හදන්නේ පෙනහළු වලින්, දහඩිය නිකුත් වෙන්නේ සම මගින්, මුත්‍ර නිකුත් වෙන්නේ වහුගඩු මගින්. හරි. ඒක පොඩි chart එකක් මම දාන්න හදන්නේ. එහෙනම් මෙන්න මෙහෙම දාන්න. එතකොට තාම මේ ලොකු අදහසක් අපි මේ දුන්නේ නැහැ. කතා කරන්නේ මොකක්ද මේ බහිස්රාවයේ කියන්නේ කියලා. තාම මේ කතා කරන්නේ අපේ ඇඟ ඇතුලේ හැදෙන ඇඟට අනවශ්‍ය දේවල් මොනවද කියන කාරණේ. සහ ඒ අනවශ්‍ය දේවල් බැහැර කරන අවයව ගැන පොඩි කතා කිරීමක් තමයි තාම කරේ. එතකොට ප්‍රධාන ක්‍රමය තමයි බැහැර කරන රුක්ක හරහා. ප්‍රධාන බහිස්රාවී යන්නේ. ඒක හරහා බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍ය තමයි මුත්‍ර කියන්නේ. හරි මුත්‍ර. එහෙනම් මේ වගේ තියෙන සංඝටක වැඩිපුරම ජලයේ තියෙනවා. බහිස්රාවී ද්‍රව්‍ය තමයි කියන්නේ ඇඟ ඇතුලේ පරිවෘත්තීය ක්‍රියාවලින් හැදෙනවා. ඇඟ ඇතුලේ ජීව ක්‍රියාවලින් ඇඟ ඇතුලේ ශක්තිය නිපදවා ගැනීම වැනි ජීව ක්‍රියාවලින් හැදෙන දෙයක් තමයි ජලය කියන්නේ. බොනවතුර ටිකම නෙමෙයි පිට කරන්නේ. හැදෙන අනවශ්‍ය ප්‍රතිඵලයක් විදිහට හැදෙන දේවල් පවා පිට කරනවා. ජලය.
ඊට පස්සේ මේක තමයි පිළිගන්න යූරියා කියන්නේ. එතන මම පොඩි අයිඩියා එකක් දුන්නා මේ යූරියා හැදෙන්නේ කොතනද? එහෙනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොතනක හරි යූරියා නිපදවීම සිදුවන්නේ කුමන ස්ථානයේදීද? ඒතර උත්තරේ වෙන්න ඕන යූරියා නිපද වෙන තැන. එතන පුතා යූරියා නිපද වෙන්නේ කොතනද? අක්මාව තුල. හරිද? හරි. යූරියා නිපදවන්නේ අක්මාව තුල. ඇයි යූරියා නිපදවන්නේ? අක්මාවේදී අක්මාවේදී ඇමයිනෝ අම්ල අපේ ආහාර ජීව පද්ධතියේ ඇමයිනෝ අම්ල උගන්ගෙන අක්මාවේදී ඒ ඇමයිනෝ අම්ල බිඳහෙලා ශක්තිය නිෂ්පාදනය කරනවා. ඇමයිනෝ අම්ල අක්මාවේදී බිඳහෙලා ශක්තිය නිෂ්පාදනය කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට ඇමෝනියා කියන වායුව අක්මාවේදී හැදෙනවා. මේ ඇමෝනියා හැදෙන්නේ ඇමයිනෝ අම්ල අක්මාවේදී බිඳහෙලා ශක්තිය හදන නිසා. ඇමෝනියා වායුව හැදෙනවා. එතන මේ ඇමෝනියා කියන වායුව අපේ ඇඟට අධික විදියට විසයි. ඇමෝනියා වායුව. අන්න ඒ නිසා ඒ ඇමෝනියා එවෙලෙම හරවනවා කවුරු බවටද? යූරියා බවට. සහ යූරික් අම්ලයේ බවට. හරිද? එවිදියට. තමයි මුත්‍රා වලින් බහැරෙන දේවල් මිලියන්. මම ටික ඇරේ මේක ගොඩක් තියෙනවා. ඊට පස්සේ ලවණ වර්ග. මේක බහැරෙනවා. නැත්නම් පොඩි සාරාංශයක් තමයි කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ එතන? අය පාඩමේ සරලව. ඒ බ්ලොක් තම් වලින් බහැරෙන වයිස්රාවද මුත්‍ර වලින් අපේගේ වර්තන දේවල්. ඊට පස්සේ තව එකක් තමයි මේ සම කියලා කියන්නේ. සම වලින් බහිස්රාවී ක්‍රියාවලිය කියනවා. ඒකෙන් පිට කරන බහිස්රාවී ගන්න තමයි 10 කියලා. එතකොට ඒකෙන් ජලය පිට වෙනවා. ඒකෙන් යූරියා පිට වෙනවා. ඒකෙන් යූරික් අම්ලය පිට වෙනවා. ඒකෙන් මෙන්න මෙතන මම දීලා ගමනක් කියලා. ඒතර මේකේ සමෙන් ඔක්කොම මේ මුත්‍ර වලින් පිට කරන හැම ලවණයක්ම හැමෙන් පිට කරන්න බෑ. හැමෙන් පිට වෙන වැඩිපුරම ලවණයක් තියෙනවා. වැඩිපුරම හැමෙන් පිට වෙන්න කැමති ලවණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ලුණු. දාදි ලුණු සකින්නේ මේක. සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. එහෙනම් තව එකක් තියෙනවා. වයිස්රාවී වල පෙනහර. එහෙනම් ඒකෙන් පිට කරන වයිස්රාවී වල තමයි ප්‍රශ්වාස වාතය. සංගඩක දෙකයි. ජලය පිට කරනවා CO2 සංගඩක දෙක. හරි. තාම සංගඩක කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරන්නේ මොනවද? මෙන්න මේ කොටස විතරයි. මුත්‍රා නිපදවීම සහ මේ මුත්‍රා නිපදවීම යාන්ත්‍රණය ගැන කතා කරනවා. right. එහෙනම් අනිත් එක පළවෙනි නම. ඒක. දසරණ කලින්. right. ඊට පස්සේ ඔක තමයි ප්‍රධාන කොටස් ටික. දැන් ඕකත් එක්ක තියෙනවා රුධිර නම දෙකක්. අපි කලින් කතා කරලා තියෙනවා මේ නිල් පාටින් අදින්නේ ශිරා කියලා. රුධිර ශාස්ත්‍ර පදයෙන් පොඩ්ඩක් කතා කරේ. ඒක ශිරා. හරි. එතන මෙන්න එකත් එක තියෙනවා
රතු පාටින් පෙන්වන්නේ දමනය. ඒ කියන්නේ දමනය කියන්නේ ඔක්සිජන් නිකෘත ඔක්සිජන් සහිත රුධිරය. ශිරාවෙන් යන්නේ ඔක්සිජනී හරිත නැත්නම් අපිරිසිදු රුධිරය. ඒතර මෙතනින් අයිති එකක් ඔයාලට ඒවි අපිරිසිදු කියන කතාව ඇත්තටම ඔක්සිජන් නැති කතාව විතරක් නෙමෙයි. ඒකේ අනවශ්‍ය අපද්‍රව්‍ය පවා තියෙනවා. හරිනේ? ඒකට හේතුව මෙන්න මෙතන මම මෙහෙම කියන්නේ. දැන් දමනයෙන් තමයි රුධිරය අරන් යන්න බහුබඩ වලට දෙන්නේ. දීලා බහුබඩෙන් අපද්‍රව්‍ය පෙරලා ඒ කියන්නේ අපද්‍රව්‍ය ටික අයින් කරනවා. ඒ අපද්‍රව්‍ය ටික මුත්‍ර විදියට බහැලා කරනවා. මේක මුත්‍ර. හරි. බහුබඩුවෙන් එළට එනවා නම් එන්නේ මුත්‍ර විතරයි. මුත්‍ර බහැලා කරනවා. එතකොට මේ මුත්‍ර ටික අයින් කරගෙන අපද්‍රව්‍ය ටික අයින් කරනවා. දැන් මේ ඔල්පේන දමනියකින් අවිල්ලා ඒ දමනියේ තියෙන ටික අපද්‍රව්‍ය අයින් කරලා ශිරාවෙන් ආපහු අරගෙන එනවා. එතකොට ශිරාවෙන් අරගෙන යද්දී ඔය ඔක්සිජන් රහිත රුධිරය යන්නේ. යද්දී ආය අපද්‍රව්‍ය එකතු වෙන පුළුවන් සයිඩ් වලට. සයිඩ් වලින් යද්දී ඒ සයිඩ් වලින් අපද්‍රව්‍ය මේ ශිරාවට එකතු වෙනවා. ඒ අපද්‍රව්‍යත් එක්ක තමයි හાર્ට් එකට අරන් යන්නේ. ගිහිල්ලා දමනිය ඔක්සිජන් අරගෙන ඒදී අපද්‍රව්‍ය ටික එහෙම අරගෙන ඉන්නේ. එතකොට ඕක තමයි සාමාන්‍ය සැකස්ම රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන කොටස් අතර කතා කරන මෙන්න මේකයි එතන දෙකයි මෙතන එකක් තියෙනවා මෙතන බටයක් තියෙනවා ඊට පස්සේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන කොටස් ටික. ඒක අර මෙන්න මේ රුධිර නාල වලින් පෙන්නන්නේ මේ රුධිරයේ සපයන විදිය. එතකොට වෛශ්‍රාවි පද්ධතියේ ප්‍රධාන කොටස් නම් කරන්න කියද්දී අපි නම් කරන්නේ මෙන්න මේ දෙකයි මේ දෙකයි මේ ටිකයි විතරයි. රුධිර නාල වෛශ්‍රාවි පද්ධතිය නම් කරද්දී කොටස් නම් කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ලියන්න යන්නේ නෙමෙයි. right? හරිනේ? වම් මුඛය දකුණු මුඛය. එතකොට මම මේක තමයි මේ රතු පාටේට රතු පාටේ වල කියනවා දමනි කියලා. එතකොට මේ මුඛ වලට යන නිසා රුක්කීය දමනිය. පොදේ දමනි කියලා. නිල් පාටේ වල ශිරා කියලා. රුක්ක වලින් නිසා රුක්කීය ශිරා. රුක්ක වලින් නිසා රුක්කීය ශිරා කියලා කියනවා. එතකොට අර මේ රතු පාටක තියෙනවනේ මේ පල්ලෙහාට එන්නේ. ඒතකොට ඒක පටන් ගන්න යන්නේ සංස්ථානික මහා ධමනිය. එහෙනම් මේක නම් කරනවා සංස්ථානික මහා ධමනිය. ඊළඟ මේ කකුල් වලට බෙදෙනවා. එතන මේක මුත්‍ර වාහිනිය. මේක මුත්‍රාශය. මේක මුත්‍ර මාර්ගය. මේකේ මේ පල්ලෙහාට ඇවිල්ලා මේ ශිරාව පල්ලෙහාට උඩට ලියලා ඉන්නේ. ඒකට අපි කියනවා අපර මහා ශිරාව. එහෙනම් මේක වෙන මටයක් තියෙන මේක මුත්‍ර වාහිනිය. හරි. ඒතර ඔන්න ඔය අපි අඳපු සටහන තියෙනවා. ඒතර මම අර කිව්වා මේ මුත්‍ර වාහිනී පද්ධතිය රුධිර නාල අයිති නැහැ කියලා. හරිනේ? ඒතර ඔගේ රුධිර නාල දාලා නැත්තේ මුත්‍ර වාහිනී පද්ධතිය රුධිර නාල වල දායකත්වයක් නැති නිසා. හරිද? හරි. එතකොට ඔක තමයි සාමාන්‍ය පිහිටීම. ඒතර ඔයාලට පේන ඇති මේ අර ඇඳපු එකක් උඩ එකක් යට. ඒතර ඇඳපු විදියට බලන්න ඔයගේ ඔයාලට පේන විදියට දකුණු අත පැත්තේ කෙනා ටිකක් උඩින් අනිත් කෙනා ටිකක් යටින් තියෙන්නේ. හරි? රුක්ක බහුගඩුව. එතකොට මෙන්න මුත්‍ර වාහිනී ඊට පස්සේ මුත්‍රාශය මුත්‍ර මාර්ගය. හරිනේ? එතකොට පොඩ්ඩක් ඒක වටේ මම පෙන්නන්නම් ඔයාලට. පිටරල් තියෙන්නේ මොන වගේ කොහොමද?
රුක්ක විතරක් වෙන් කළ ගත්තට පස්සේ ඉතින් වෙන මේ මුත්‍ර වාහිනිය මොන වගේද මේ හයි වෙලා තියෙන්නේ වෙනවනේ වකුගඩුවට හරි නේද මුත්‍ර වාහිනී ඊට පස්සේ අපිට හම්බ වෙනවා මුත්‍රාශය. අතේ මේ මුත්‍රාශය තියෙන්නේ බලනයාගේ පිහිටි මොන වගේද මුත්‍ර වාහිනී ඇවිල්ලා තියෙන කොයි පැත්තෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ මොන විදියටද කියලා. හරිනේ ඔන්න මූණ. එතකොට අපේ ඇඟෙන් කොයි පැත්තෙන්ද ඇවිල්ලා තියෙන්නේ. හරිනේ ඔය ඉස්සරහා පැත්ත පිටිපස්සට බලා ගන්න පුළුවන් මේ මූණ බලංගින පැත්ත යා. එහෙනම් මෙන්න මුත්‍රාශය තියෙනවා. හරිනේ මොන වගේද කියලා. එතන මේ පිරිමේ රූපයක් විතර මේ මුත්‍ර වාහිනිය පිරිමේකුගේ පිහිටපු විදිය තමයි ඔයාලට පෙන්ලා තියෙන්නේ. හරිනේ මොන වගේද මුත්‍ර වාහිනිය ගිහිලා දිර මුත්‍ර මේ වාහිනි දෙකක් ඇවිල්ලා මුත්‍රාශයට සම්බන්ධ වෙලා ඒ මුත්‍රාශය යට හරියෙන් ඒ මුත්‍ර වාහිනි ගිහිපු විදිය තමයි පෙන්වලා තියෙන්නේ. ඒතර බලන්න මේ මුත්‍රාශයේ පිහිටි මොන වගේද? ඒ කියන්නේ යාගේ හැඩය මොන වගේද? අපි වෘත්තයක් වගේ ඇන්දට ඇත්තටම එයා මොන වගේද? එයාගේ බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉස්සර මේකේ හරස් කඩක් බලන්න මොන වගේද මෙයා තියෙන්නේ. මෙයාගේ පිහිටි මොන වගේද? එහෙනම් මේ පොඩ්ඩක් අපි මේක හරි නැද්ද? මම කපලා බලන්නයි යන්නේ. මෙහෙම කපලා බලමු. මේකේ ඇතුළ මොන වගේද තියෙන්නේ. හරිද? දැන් මෙහෙම බලද්දි එළියෙන් විතර අපි තාම දැන් රූපේ වරන් දෙන්නේ. එළියේ පිහිටිය විතරයි. එහෙනම් ඇතුළත මේක කපලා බලුවොත් ඇතුළ මොන වගේද බලන්න පුළුවන් කමක් තියෙනවා. ඇතුළ පේන්නේ මොන වගේ? අන්න ඒක දැන් අපි කතා කරන්නේ. right? බලන්න. මේ වකුගඩුවක හරස් කරලා රුක්කයක හරස් කරක් නැහැ බලන්න හිතන්නේ. ඒක හරස් කරලා ගත්තන් පස්සේ මෙන්න මේ වගේ අපිට බලන්න පුළුවන්. මේ මැදේ කපපු රූපයක් මම නදින්න යන්නේ. ඉස්සරවල අඳින්න යනකොට මේ බලන් ඉන්න.
එයාගේ ඇතුළ වෙන මේ වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන එනවා මේ එයාගේ ඇතුළට දමනි සහ ශිවා එනවා මෙහෙම. දමනිය ඊට පස්සේ ශිවා ධම්මිසා ශිවාව මුඛ්‍ය ඇතුළ එන තැන. ඒතර මුඛ්‍ය ධම්මිසා මුඛ්‍ය ශිවාව මම ඇතුළ තියෙනවා. එතකොට මෙන්න මේක දිහා බලනකොට ඔයාලට පිටිම පේන මේක පොත්තක් වගේ කියනවා. මේක සාමාන්‍ය තුනේ ඝනකම් පොත්තක් විදිහට වලින්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම සීමාවකින් මේ එළිය පැත්තට වැඩිය ඇතුළේ පැත්ත තද ගතිය වැඩි. තද පාටක් ගන්න. හරි. එතන මෙන්න මේ වගේ තුඩු ඇවිල්ලා මෙන්න මෙතන පොහොරයක් තියෙනවා. මෙතන මේ පොහොරයක්. මේ පොහොරයට තමයි මේ තුඩු ඔක්කොම ඇවිල්ලා එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ එකතු ඒ කියන්නේ තුඩු එකතු ඔක්කොම මෙතන මේ පැත්ත බලන්න ඕනේ. මේවා ඉන්න තියෙන මුත්‍ර ටික මෙන්න මේ පොහොරයට මේ වටේවක් තියෙන සීමාව අපි කියන මුක්ක ප්‍රාවරය කියලා කියන්නේ. හරි නේද? නිල් පාට එක මුක්ඛිය ශිරාව පොතු පාට මුක්ඛිය දමනිය මෙන්න මේකට කියන මේ කුහරය වගේ එකට කියන උදා මේ මෙන්න මේව නම ශ්‍රෝණිය කියලා කියනවා. කුහරය වගේ කියන්නේ ශ්‍රෝණිය කියනවා. මෙන්න මේක නම් තමයි අපි මුත්‍ර වාහිනිය කියන්නේ. මුත්‍ර වාහිනිය ඊට පස්සේ මෙන්න මේ සීමාව. මේක ටිකක් වඩ දැන් බලන්න පුළුවන්. ඒකට කියන බාහිකය කියලා කියනවා. බාහිකය මෙන්න මේ බාහිකයට ඇතුළෙන් තියෙන මේ සීමාව මජ්ජාව කියලා කියනවා. මජ්ජාව මෙන්න මේ කැලේ වලට කියන අපි බ්‍රොක්ක පිරමිඩ කියලා. බ්‍රොක්ක පිරමිඩ රයිට්. ඔන්න නම් කරගන්න. විනාඩි දෙකයි.
right ඊට පස්සේ බලමු මෙන්න මේකේ පිළිගිය මොන වගේද තියෙන්නේ කියලා. දැන් ඒතර ඔන්න අපි කතා කරා මෙන්න මේකේ වෘක්කයක් ගත්තම ඒක වහුගඩුව මැද්දෙන් කපලා තින්නේ. මැද්දෙන් කපලා මේ කෑල්ල භාගයක් තින්නේ. ඒතර ඔන්න කොටස් ටික. එහෙනම් ඔන්න ආයෙත් අහගන්න මටෙම එළියම තියෙන කොටස අපි කියනවා ප්‍රාවරය කියලා. මේ පොත්ත වගේ තියෙන්නේ ඒක. ඒකට ඇතුලෙන් තියෙන බාහිකය. බාහිකයට ඇතුලේ මෙන්න මේ සීමාව දරා ගන්නවා මජ්ජාව කියලා. බාහිකයට ඇතුලෙන් තියෙන සීමාව. ඊට පස්සේ මෙන්න මේ පිරමීඩ වගේ තියෙන ඒවට කියනවා කෙලින්ම වෘක්ක පිරමීඩ කියලා. ඊට පස්සේ සුපුරුදු විදිහට වෘක්කයේ ශිරාස වෘක්කයේ ධමනී තියෙනවා. මෙතන ශ්‍රෝණිය තියෙනවා මුත්‍ර වාහිනිය තියෙනවා. එහෙනම් වහුගඩුවක හරස් කල පැත්තෙන් කෑල්ල කපල තමයි තියෙන්නේ. මම දැන් මොනවා කියලාද ගන්න කතා කරමු. එතකොට දැන් ඔයාලට වෙන මේ මෙතන මේ මම මාක් කරන්නේ කෑල්ලක් තියෙන්නේ. අනවර මේ මාක් කරන කෑල්ල. හරි. ඒක මුත්‍ර වාහිනී පද්ධතියට අයිති වෙන එකක් නෙමෙයි. ඒතර ඒක සාමාන්‍ය වෘක්කයේ උඩින් අපිට බලන්න පුළුවන් මෙහෙම කෑල්ලක් තියෙනවා. ඒක අර මම කලින් පෙන්නද්දිත් ඒක තිබ්බේ නැහැ. ඒතර මේක ඇත්තටම මේක නැත්තේ මේ ඒක මුත්‍ර වාහිනී පද්ධතියට අයිති කොටසක් නෙමෙයි. ඕක ඔත් මේ මහුගඩු මේ උඩින් තිබ්බට මේක කතා කරන්නේ මේ ඔය මේ අන්තරාසර්ග පද්ධතිය තියෙනවනේ අපේ. අන්න ඒකට අයිති කොටසක් තමයි මේ තියෙන්නේ. හරි. ඒතර අන්තරාසර්ග පද්ධතිය කියන්නේ මේ අර අපේ හෝමෝන ශ්‍රාවය කරන පද්ධතිය. අන්න ඒකට අයිති කොටසක් තමයි ඒක. ඒක නිසා මම පොඩ්ඩක් මේක අයින් කරගන්නවා මෙතන. හරි. එතකොට ඔන්න හරස් කඩ කපල බලද්දි පේන එක තමයි ඔය තියෙන්නේ. පොඩ්ඩක් බලමු මේකේ කොටස් ටික ඉස්සෙල්ලා. එතකොට මෙන්නම මාක් කරන්න එන්න මේක. හරිනේ. ඔයාලට පේනවද? අන්න ඒක අපි කතා කරනවා ශ්‍රෝණිය කියලා. ඔයාලා දැන් ඇඳ පොතේ බලන මේ රූපෙත් එක්ක මෙන්න ශ්‍රෝණිය. හරිනේ. ඒක මාක් කරන ශ්‍රෝණිය. ඊට පස්සේ මෙන්න මේ මාක් වෙන්නේ ආන්න ඒවා. අපි කතා කරනවා වෘක්ක පිරමිඩ කියලා. හරිනේ. වෘක්ක පිරමිඩ තුල මේ පිරමිඩ එක හරස් කඩ කැපිච්ච එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔන්න මේක අපේ ඇත්තට මිනිස්සෙගේ ශරීරයට සමානයි. කොටස. හරි. එතන මෙන්න පිරමීඩයක් කියන එක පැතලි එකක් නෙමෙයි කියලා ඔයාලට එකකින් ඔප්පු වෙනවා. පැතලි එකක් නෙමෙයි. ඔක පොඩ්ඩක් අර ශ්‍රෝණියේ ඉඳලා බටවලට හයි වෙලා තියෙන්නේ. හරිනේ. ඒක එහෙනම් මෙන්න වෘක්ක පිරමීඩ මාක් කරන්න. ඊට පස්සේ මෙන්න මේ මාක් වෙන්නේ වෘක්කයේ ශිරය. ඒතර බලන්න මේ වෘක්කීය ධමනී මේක වෘක්කය ඇතුළටම ගිහිල්ලා තියෙනවා. ඒතර ඒක ඔයාලට දැන් බලන්න පුළුවන්. මාක් වෙන්නේ හරිනේ. ඒකේ විදිහට. ඊට පස්සේ මේ වෘක්කයේ ශිරා. හරිනේ. පේනවනේ? වෘක්කයේ ශිරා. හරි. ඊට පස්සේ මෙන්න මේක. බාහිකය සහ මජ්ජාව කතාවේ නොන්න වගේ. ඒතර මේ එළියේ කොටස. ඒතර ඔයාලට පේනවා මම අර වෘක්ක පිරමීඩ අතරට තමයි මේ බාහික යන්නේ. ඒතර ඇත්තටම එහෙම ඇන්දර මෙන්න මේක ඇතුලේ බලන්න පුළුවන් මෙන්න බාහිකය. ඒක තමයි මස්කුට්ටයක් වගේ තමයි තිබුණේ. එළියේ කොටසට බාහිකය මේ ඇතුලේ සීමා අපි කරන මජ්ජාව කියලා. ඔක පොඩ්ඩක් ඇතුලේ සීමාව පොඩ්ඩක් ඔලයි බලන්න මේ හොම් තිබ්බට මේ තද පාට තමයි ඇතුලේ සීමාව බලන්න වෙන්නේ. දැන් මම ඔයාලට වෙන අර මේ ප්‍රාවරය කියන පොත්තක් මං කිව්වේ පොත්තක් ගැන. පේනවද නේ ඔයාලට? මේ වටේ සීමාවේ කරන්නේ. ඔන්නක දැන් ප්‍රාවරය කියලා කියන්නේ. වෘක්කේ බාහිරම සීමාව. හරි නේද? ඊට පස්සේ දැන් මෙතන කතා නොකරපු එක කොටසක් තියෙනවා. ඒක රූපෙම පොඩක් යන්තම් දැන් පෙන්නලා ඊට පස්සේ කතා කරන් තියෙන නිසා කම් පෙන්නන්නම්. ඔයාලා මෙන්න මේ කහ පාට මොකක් හරි එකක් ඔය පාට උනේ.
ඔය තත්තත පාටින් පේන්නේ. ඒ කහ පාට මොකක් හරි එකක් පේනව නේද? ඔය බාහිකයයි මේ වෘක්ක පිරමීඩයත් එක්ක ඇවිල්ලා තියෙන එකක්. මෙන්න මේක. හරි තනි කිලින් බටයක් එක දෙපැත්තට අතු ගිහිල්ලා වගේ දෙකක් තියෙනවා. අතු බෙදලා වගේ කෑලි දෙකක් තියෙනවා. ගිහිල්ලා. හරි. අන්න ඒක ගැන අපි ඊට පස්සේ කතා කරනවා. තනි බටය ගැන සහ දෙපැත්තට අතු බෙදිච්ච එක. බලන්නේ අත් බෙදිච්ච වගේ එකගේ ඒ යාගේ විදිය මොන වගේද කියලා. අත් බෙදිලා තියෙන්නේ. එයාගේ පිහිටින් මොන වගේද? හරි. අන්න ඒක ගැන තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. එහෙනම් මෙතන රුපිය පෙන්නුව විතරයි මම කියන්නේ. මොකද්ද කින්දමන්ද කියන තාම ඉතින් ඔයාලා ඒ ගැන දන්නේ නැති නිසා. තා පොඩ්ඩකින් ඔයාලා දැනගන්න ඒක ගැන. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් එයි සමහර විට මෙන්න මොකද්ද කහ පාට තියෙන්නේ කියලා. මේ මෙතන මේ ශ්‍රෝණියත් එක්ක තියෙන කහ පාට අන්නේ පාට වෙන්නේ මේ මොකද්ද කියලා. ඔයාලට ප්‍රශ්නයක් එයි. බලකොට එයා වටේ මොන වගේද? එයා වටේන් බලද්දී කොහොමද එයා පේන්නේ කියලා. වනේ ශ්‍රෝණියත් පැතිරිච්ච විදිහ මේ නාලත් එක්ක බට පැතිරලා තියෙන කොහොමද? ඒතර ශ්‍රෝණිය ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලට දැන් බලන්න. ඒතර මෙන්න මේ ශ්‍රෝණිය ඇවිල්ලා තියෙන්නේ අර එහා පැත්තෙන් පේන මෙන්න මේ කෑල්ල තමයි. ඒතර මෙන්න මේක මේද පටකයක් තියෙනවා. මේදය. කියන්නේ තෙල් ස්තරයක් තියෙනවා. අපි මේ ලිපිඩ ගැන කතා කරනකොට 10 වසරේදී කතා කරන මේ අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාවට මේ මේදය නැත්තම් ලිපිඩ උදව් වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ වකුගඩුවේ ආරක්ෂාවට සහ මේ අවයව රඳවා තබා ගැනීමට අවයව මේ පටකයක් නෙමෙයි දැන් ඔය ශ්‍රෝණිය කියන්නේ පටකයක්. එතකොට වෘක්ක පිරමිඩිය පටක. හරි? ඒ ඔක්කොම එකතු වෙලා අවයව හැදෙන්නේ. අවයවය තමයි වෘක්කය. එතකොට අන්නේ ඒ පටක රඳවා තබා ගන්න මෙන්න මේ ගම් එකක් වගේ මෙන්න මේ මේද පටකය උදව් වෙලා තියෙනවා. මෙතනින් දැන් ඔය දැකපු රූපෙනුත් ඇත්තට මුත්‍ර නිපදවීම ගැන කතා කරන්න බෑ. අර ඔයා වන්න එක කහ පාට එක. අනේ කහ පාට එක තිබ්බේ මෙහෙම වෙවිලා ඉන්නේ. මෙහෙම පටන් අරගෙන කොහොම පටන් ගන්න කොහොම ඉන්න කොහොමද තිබ්බේ? මේ බඩයක් තිබ්බා. එහෙම තිබ්බේ. එතකොට ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. ඒක පැත්තකින් තියලා මේ මෙහෙම බලන්දී මට විතර මේ ප්‍රාස්කල දිහා බලන මුත්‍ර නිපද වෙන මේ කියලා කියන්න බෑ. එහෙම බලන්න බෑ. මුත්‍ර නිපද වෙන විදිය කතා කරන්න නම් මේකේ තවදුරටත් අපි ඇතුළට යන්න ඕන. අන්නේ ඇතුළට යද්දී අර කහ පාට දැක්කගෙන හම්බ වෙනවා. ඔයාලා දැක්කේ කහ පාටේ මතු ගන්න තිබ්බ එක. අන්න තව පොඩ්ඩක් ඇතුළට යද්දී අපිට ඒ ඔයා දැකපු කහ පාට කෙනා හම්බ වෙනවා. අන්න ඒ කහ පාට කෙනාට කියනවා මෙන්න මෙහෙම කරනවා. වෘක්කාණු කියනවා. හරිද? කහ පාට කෙනාට කියන්නේ වෘක්කාණු කියලා කියනවා. වෘක්කාණු. එහෙනම් මෙන්න මෙයාගේ දිහා බලලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහ තමයි මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය. එහෙනම් අන්න එතන තමයි අපි කතා කරමු පොයින්ට් එක තියෙන්නේ. මුත්‍ර නිපදවෙන්නේ කොහොමද? හරි. ඒ අර මේ මේක දිහා බලලා අපිට මුකුත් උත්තරයක් දෙන්න විදියක් නැහැ. එහෙනම් ඔන්න යනවා අපි ඊට පස්සේ කොහොමද මුත්‍ර නිපද වෙන්නේ කියලා කතා කරමු. හරි. දැන් යන්න එතනට. දැන් මෙයාගේ ඇතුලේ තමයි මේ ආ පිළිගීම තියෙන්නේ. අන්න යටි අපි බුක්කානෝ කියලා කියන්නේ. හරිද? එහෙනම් මම බලන්නේ මේ බුක්කානෝ කියන කෙනා අඳින්න නැද්ද? බලන්න මේ බුක්කානෝ මොනවා කියලා කියනවා. හරි? එයාගේ හැඩය.
මොනොත් තනි ලොක්ටික පටයක් තියෙනවා. මෙන්න මේ වගේ කැලේ මෙන්න මේ බඩේ තව ඇවිල්ලා සෙට් කරලා තියෙනවා. අර ඔය දැක්කේ තමයි අත බෙදලා තියෙනවා වගේ. මේ අනිත් කෙනා. ඒ වගේ තව එකක් තියෙනවා. මෙයාගේ පිටිපස්සේ හරි මෙයාගේ ඉස්සරහා හරි තව කෙනෙක් ඇවිල්ලා කොහොම සෙට් වෙන්න පුළුවන්. මේ බඩේට ගොඩක් ඒ වගේ මෙන්න මේ જાතියේ කට්ටිය ගොඩක් මේ බඩේට එකතු වෙනවා. මෙන්න මේ බඩේට පුතා කියනවා මෙන්න මෙහෙම වුණා. සංග්‍රාහක ප්‍රණාලය කියලා කියනවා. ඒ බටේට කියන නම සංග්‍රාහක ප්‍රණාලය. එහෙනම් මෙන්න මේ අඳපු මෙන්න මේ රූපේ මේ කොටස තමයි පිටපා කරන රුක්කාර එහෙනම් මෙන්න මෙයා තමයි මුත්‍ර නිෂ්පාදනය කරන්නේ. මුත්‍ර නිපදවීම කරන්නේ. හරි. එතකොට මෙන්න මෙයාට මෙහෙන් එනවා ප්‍රණාලය. ඇවිල්ලා මේක ඇතුලේ මෙහෙම දඟලගෙන ඉඳලා නිකන් නෝල් බෝල් එකට පිටිච්ච වගේ පටලැවිලා තියෙනවා. ඊට පස්සේ මෙහෙන් එළියට යනවා. අහම. මේ පොඩ මහතයි මේ හීනේ. මොකද රුධිර නාමය. ඔව් මම යා දිගටම යනවා. අනිත් පැත්ත එක කට්ටියලා එක්ක. හරි. එහෙනම් ඔන්න හරි. ඊළඟ පාඩම ගමු. එතකොට මේක රිලේෂන් ආල්ජිබ්‍රා වලින් නම් කරනවා. මෙන්න මෙතන මෙන්න මේ වෙනස පේනවා නේද? හරිද? මේ පැත්ත මහත වැඩි මේ පැත්ත හීනි කියලා. එතකොට මේ මහත වැඩි කරනවා කියලා අභිවාහී දමනිකාව. හරි? මේ මහත වැඩි කරනවා අභිවාහී දමනිකාව කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන මෙන්න මේ කැලල එයාට කියනවා මේ බෝමන්ස් ප්‍රාගරය. මේ වචන හරියට ලියලා ගන්න. බෝමන් ප්‍රාගරය. ඊපස්සේ මේ මැද තියෙන මන්ට නූල් බෝලයක් කොටයක් තියෙනවා. අන්න එයාට කියන්නේ ගුච්චිකාව කියලා. මේ වචන වැදගත්. හරිනේ? ඊට පස්සේ මේ මහත වැඩි කෙනා මේකෙන් එන කෙනා කියන්නේ එයාට කියනවා අපවාහී දමනිකාව. මෙන්න මේ අභිදුර පටලවා ගන්න බහරද මේ පැත්තේ කියන මේ බටේ අභිදුර සංවදිත මාලිකාව. මෙන්න මේක අවරෝහණ බාහුව. මෙන්න මේ කොනේ මෙන්න මේ මුල්ල එයාට කියනවා තෙල්ලේ කුඩු කියලා. තෙල්ලේ කුඩු. මෙන්න මෙයාට කියනවා ආරෝහණ බාහුව. මෙයා විදුර
සංවරිත නාලිකාව මෙතන ඊට පස්සේ මෙන්න මේ කොටසට කියනවා බෝමන් ප්‍රාවරය කියලා. ඊට පස්සේ මෙන්න මේ බෝමන් ප්‍රාවරය කියලා මෙහෙම ඉතින් මෙන්න මෙයාට කියනවා අවිදුර සංවරිත නාලිකාව කියලා. අවිදුර සංවරිත නාලිකාව. ඊට පස්සේ මෙහෙම වෙනවා මෙතන වලට වෙනවා මෙන්න මේ පළයට යනවා මෙන්න මෙයාට කියනවා අපි අවරෝහණ බාහුව කියලා. අවරෝහණ බාහුව. ඊට පස්සේ පළයට යනවා පස්සේ මෙන්න මෙතන කෙලවරටම තියෙනවා හෙන්ලේ පුඩුව කියලා. කෙලවරම කියනවා හෙන්ලේ පුඩුව. ඊට පස්සේ මෙන්න මේ උඩට නගිනවා මේ පැත්තේ කෙනාට කියනවා ආරෝහණ බාහුව. මුලින්ම හම්බ වෙන්නේ අවරෝහණ කට්ටිය. නේ? අවිදුර සංවර්ධන නාලිකාව අවරෝහණ බාහුව. ඒ උඩට නගින කෙනාට ආරෝහණ බාහුව. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන මෙන්න මේ නම් තියෙනවා හරියට ගන්නවා විදුර සංවර්ධිත නාලිකාව. මේ පැත්තේ යන කෙනාට අවිදුර සංවර්ධිත නාලිකාව. එතන විදුර සංවර්ධිත නාලිකාව කෙලින්ම වෙන කොහොමද එකතු වෙන්නේ? මෙන්න මේ කතාව අපි පුදා සංග්‍රාහක ප්‍රණාලිය කියන කෙනාට. එහෙනම් මෙන්න මේක තමයි වෘක්කාණු කියලා කියන්නේ. එහෙනම් මේක ඇතුළේ තමයි මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය වෙන්නේ. හරි? එතකොට මේ මුත්‍ර නිපදවීම එහෙම නැත්නම් මුත්‍ර පෙරීම ප්‍රධාන පියවර තුනකින් අපි කතා කරනවා. මම මේ කොටස් මකනවා. ඕන විනාඩියක් දෙන්න අඩුපාඩු තියෙනවා හරි දැස ගන්නවා වලට. විනාඩියක් දෙන්න. මේ ටික මම පොතල ගන්නවා. සංග්‍රහ කරනවා ඒ ටික. හරිද? එතන මුත්‍ර නියෝගයේ පුදා ප්‍රධාන පියවර 3යි කියලා මම කියනවා. පළවෙනි පියවර. අපිට කියනවා අති පරිශ්‍රාවණය කියලා. අති පරිශ්‍රාවණය මුත්‍ර නිපදවීමේ පළවෙනි පියවර. අති පරිශ්‍රාවණය දෙවෙනි පියවර කතා කරනවා වරණීය ප්‍රතිශෝෂණය කියලා. වරණීය ප්‍රතිශෝෂණය උඩට අහගෙන නෝට් දෙන්නේ නැහැ. දැන් උඩට අහගෙන 3 ශ්‍රාවය. හරි සරලයි මොහොතක් නැහැ. උඩට අහගෙන ශ්‍රාවය. එතකොට ඉස්සරහට කතා කරමු මොකක්ද මේ අති පරිශ්‍රාවණය කියන්නේ කියලා. ඒතර මුත්‍ර නිපදවීම ගැන කතා කරද්දී අපි ප්‍රධාන පියවර තුනකින් කතා කරනවා මේ මුත්‍ර නිපදවීම ගැන පුතා. පළවෙනි එක අති පරිශ්‍රාවණය, දෙවෙනි එක වරණීය ප්‍රතිශෝෂණය, තුන්වෙනි එක ශ්‍රාවය. ඉස්සෙල්ලම බලමු අති පරිශ්‍රාවණය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මෙන්න මේ අභිවාසී ධමනිකාවේ එන ලේ ටික රුධිරය මෙන්න මේක ඇතුළට එනවා. අවිල මේක ඇතුලේ රුධිරය තීබිලා මෙන්න මෙතන එළියට යනවා. ඒතර ඔයාලට පේනවා මෙන්න මේ අභිවාහී ධමනිකාවේ විස්කම්භයට වැඩිය අපවාහී ධමනිකාවේ විස්කම්භය අඩු වෙලා තියෙනවා. එතකොට පුතා මේ පැත්තේ විස්කම්භයට වැඩිය මේ පැත්තේ විස්කම්භය අඩු නම් මේක ඇතුලේ රුධිර පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? මේක ඇතුලේ තියෙන රුධිරේ පීඩනය වැඩි. අන්නේ මේක ඇතුලේ තියෙන රුධිරේ පීඩනය වැඩි නිසා මේ රුධිරයේ තියෙන සංඝටක සියල්ලම මේ රුධිරයේ කියන මේ ලේ ඔක්කොම ලේ ටිකම මෙන්න මේ ගුච්චිකාවේ ඉඳලා මේ නම් කරා ගුච්චිකාව මේ රුධිරකේශනාලිකා ගුලිය ගුච්චිකාව කියලා කිව්වා මේක කිව්වා බෝමන් ප්‍රාවරය කියලා. එහෙනම් මේ ගුච්චිකාව ඉඳලා බෝමන් ප්‍රාවරයේ කුහරයට ඒකේ තියෙන සංඝට ඔක්කොම ටික ගමන් කරනවා. මේකේ තියෙන ලේ වල තියෙන සංඝට ඔක්කොම ගමන් කරනවා. ඔක්කොම කිව්වට ඔක්කොමම නෙමෙයි ಜಾති දෙකක් ඇරෙන්න. මුළු ලේවලම තියෙන ಜಾති දෙකයි මෙතනින් මෙහාට එන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කතා කරන්නේ අති පරිශ්‍රාවණය. එතකොට බලමු රුධිරේ ලේවලින් එන්නේ නැති සංඝටක මොනවද? ඒ කියන්නේ ගුච්චිකාවේද බෝමන් ප්‍රාවරයට එන්නේ නැත්තේ මොන කට්ටියද? ಜಾති දෙකක් නම් මෙතනින් මෙහාට එන්නේ නැහැ. එහෙනම් මේ ಜಾති දෙක
මේ පැත්තට එනවා. මෙන්න මෙහාට ඒ ಜಾති දෙක එනවා. ඒ කියන්නේ අභිවාහී ධමනිකාවේ ලේවලින් ඔක්කොම ටික පෙරලා මේ පැත්තට එන අපවාහී ධමනිකාවට ಜಾති දෙකක් විතරක් තියෙනවා. මොනවද ඒ ಜಾති දෙක? ඒ තමයි රුධිර සෛල සහ ප්ලාස්ම ප්‍රෝටීන. රුධිර සෛල ප්ලාස්ම ප්‍රෝටීන. අන්න ඒ සංකටක දෙක මෙතනින් මෙහාට එන්නේ නැහැ. පැහැදිලිද? දැන් මේ ප්ලාස්ම ප්‍රෝටීන වල කහ පාටයි. හරි මේ ප්ලාස්ම ප්‍රෝටීන කියන්නේ කහ පාට. ඒක නිසා මේ අපි මේ ලේවල තියෙන සෛල ටික වෙන් කරලා සම්පූර්ණ රුධිර ප්ලාස්මයම ගත්තොත් ඒ ප්ලාස්මය අපිට බලන්න පුළුවන් කහ පාටයි. හේතුව මේ රුධිර මේ ප්ලාස්මයේ ප්ලාස්ම ප්‍රෝටීන තියෙනවා. ප්ලාස්ම ප්‍රෝටීන කහ පාට නිසා රුධිර ප්ලාස්මය කහ පාට වෙලා තියෙනවා. එතකොට රුධිර සෛල ටික ඔක්කොම පැත්තකට තියෙන ප්ලාස්ම ප්‍රෝටීන ටික වෙන් කරලා ගත්තොත් අර ප්ලාස්ම ප්‍රෝටීන ඔක්කොම ටික තියෙන නිසා ඒ රුධිර ප්ලාස්මය කහ පාට වෙලා තියෙනවා. එතකොට දරුවෝ ඒ ප්ලාස්ම ප්‍රෝටීන ටික මෙතනින් පල්ලෙහාට එන්නේ නැහැ. ඒ ටික මෙහාට යනවා. රුධිර සෛල ටික මෙහාට එනවා. ඒ අර මේ ලේවල තියෙන ඔක්කොම ටික මෙතනින් දසබස ගාලා එනවා පල්ලෙහාට. ලේවල තියෙන වතුර ඔක්කොම ටික, ග්ලූකෝස් ඔක්කොම ටික, ඇමයිනෝ අම්ල ඔක්කොම ටික, खनिज लवण ඔක්කොම ටික ඊට පස්සේ අපේ ඇඟේ විටමින් තියෙනවා විටමින් සේරම ටික යූරියා සේරම ඊට පස්සේ යූරික් අම්ලය ඔක්කොම ටික ක්‍රියැටිනින් තිබ්බොත් ඒ ක්‍රියැටිනින් ඔක්කොම ටික ඒ ලෙඩ වෙච්ච වෙලාවක අපි ඖෂධ පාවිච්චි කරොත් ඒ ඖෂධ ඔක්කොම ටික සේරම මෙන්න මේ ගුච්චිකා විතර බොම ප්‍රාවණයට වැස් වෙනවා අන්නේ වැස් වෙනකොට ඒ වැස් වෙන තරලයට කියනවා අපි ඒ කියන්නේ මෙතන ඉඳලා බොම ප්‍රාවණයට එනවද මේ කට්ටිය ඒ බෝමන් ප්‍රාවරයට ආපු ඒ තරලයට කියනකොට අපි මෙන්න මොනවද ලියගන්න ගුච්චිකා පෙරණේ කියලා කියනවා. ගුච්චිකා පෙරණේ කියලා කියනවා. මෙන්න මේ ගුච්චිකාවේ බෝමන් ප්‍රාවරයට වෙන තරලයට. එහෙනම් මොනවද මේ ගුච්චිකා පෙරණේ තියෙන්නේ? නැත්නම් මේ ගුච්චිකාවේ ඉඳලා බෝමන් ප්‍රාවරයට දැස්සෙන මේ තරලයේ මොනවද තියෙන්නේ? ජලයේ සියල්ලම මේ රුධිරයේ තියෙන සංඝටක වලින් එන ටික. හරිද? ජලයේ සියල්ලම, ඇමයිනෝ අම්ල සියල්ලම, ග්ලූකෝස් සියල්ලම, ඛනිජ ලවණ සියල්ලම, විටමින් සියල්ලම, යූරියා සියල්ලම, යූරික් අම්ලය සියල්ලම, ඖෂධ සියල්ලම. ඒ වගේ ඔක්කොම ටික එනවා. හැබැයි රුධිර සෛල සහ ප්ලාස්ම ප්‍රෝටීන මේ බොම ප්‍රාවරයට එන්නේ නැහැ. ඒ ටික යනවා කාටද? අපවාහී ගමනිකාව. හරි නේද? එහෙනම් අන්න ඒක අපි කතා කරනවා. අන්නේ පෙරණ ක්‍රියාවලියේ පළවෙනි පියවර මුත්‍ර නිපදවීමේ පළවෙනි ස්ටෙප් එක කතා කරනවා අති පරිශාවණය කියලා. එහෙනම් ඕක තමයි දරුවෝ අපි කතා කරන්නේ අති පරිශාවණය කියලා. පැහැදිලිද? අති පරිශාවණය කියන්නේ අන්න ඒ ක්‍රියාවලිය. එහෙනම් ඊට පස්සේ දෙවෙනි පියවර කතා කරනවා මොකක්ද? වරණීය ප්‍රතිශෝෂණය කියන. දෙවෙනි පියවර. වරණීය ප්‍රතිශෝෂණය. බලමු මොකක්ද මේ වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ? කියලා. දැන් ඔළුවේ තියාගන්න. දැන් මෙන්න මේ මෑස් වල තරලයේ තියෙන සංකඩ කඩේ. ඒ ටික දැන් මෙන්න මෙහෙම යනවා. මෙන්න මේ ටික මෙතනින් යද්දිම දා දැන් රුධිර කේශනාලිකාවේ මේ පැත්තෙන් එන්නේ මොනවද? රුධිර සෛල සහ ප්ලාස්ම ප්‍රෝටීන විතර. ඒ ටික මෙහෙම එනවා. අන්න ඒ ටික එනවා එක්කම මේ පැත්තෙන් එන රුධිරෙන් පරිසංගත ඔක්කොම ටික ඒතර මේක මෙතනින් යද්දී මේ සංඝටක වලින් කොටසක් ආයි රුධිර කේශනාලිකාවට ගමන් කරනවා. ලේවලට එකතු කරනවා. අන්න ඒක කතා කරනවා අපි වරණීය ප්‍රතිශෝෂණය කියලා. දෙවෙනි පියවර. මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලියේ දෙවෙනි පියවර කතා කරනවා වරණීය ප්‍රතිශෝෂණය. මෙහෙම ඇවිල්ලා ඒකේ කොටසක් යනවා අපව රුධිර කේශනාලිකාව. ඒතර මොනවද යන්නේ? අන්න කතා කරනවා. ඒ යම ද්‍රව්‍ය වලින් ජලය 95 ආයි රුධිරයට දෙනවා. මෙහි වතුර ටික ඔක්කොම ආවට ඒ මෙහිම වතුර ටික ගිහිල්ලා ඒ ජලයෙන් 95ක් මෙහෙමට 105ක් මේ පැත්තට දෙනවා. 105ක් පල්ලෙහාට එනවා. 95ක්ම මේ වලට දෙනවා. තමයි යන්න. ජලයේ 95ක් අවශෝෂණය වෙනවා. ඊට පස්සේ මේක එනවා මොකද ග්ලූකෝස් මෙහෙම පෙරන කියලා පල්ලෙහාට. ඒ ග්ලූකෝස් ටික උන ඇවිල්ලා ග්ලූකෝස් ටික ඔක්කොම රුධිරයට එකතු වෙනවා. මේ රුධිර කේශනාලිකාවල ග්ලූකෝස් සියල්ලම යන්නේ.
එතන මේ පෙරිච්ච කරන්නේ ඇමයිනෝ වල තිබ්බා ඇමයිනෝ වල කොහොමද ඇවිල්ලා මේ ඔක්කොම ටික මෙන්න මේ රුධිරකේශ නාලිකාවට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ මෙතනින් අල්ලේහාට ග්ලූකෝස් එන්න බෑ. ඇමයිනෝ වල එන්න බෑ. ඒ දෙක පොඩ්ඩක්වත් ආවේ නැහැ. ජලය ආව කොච්චරක්ද 5%. ඊට පස්සේ යූරියා ඊට පස්සේ යූරික් අම්ලය මේ කාරණේ කියනවා. ඒව මෙහෙම යද්දි දේහයට අවශ්‍ය ප්‍රමාණය ලේ වලට මොනවා කියන්නේ යූරියා තර මේ ඇමෝනියා වායුව විස නිසා යූරියා බවටපත් කරා. ඒ කියනවා එන්නට පුළුවන්. මේමයි අපේ ඇඟේ සමහර ප්‍රතික්‍රියා තිබුණා මේ ඒ සමස්තතිය කියලා අපට ගන්නවා. ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න අවශ්‍ය මාධ්‍ය නිර්මාණය කරන්න මේ යූරියා කියන දේ තියෙන්න ඕන ඉතාම සලකුණු. අන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතර දේහයේ තිබිය යුතු ප්‍රමාණයට විතර යූරියා යූරික් අම්ලය දේහයට පුරාගෙන වැඩිපුර ඔක්කොම යූරියා ටික යූරික් අම්ලය මෙතනින් පල්ලෙහාට දෙනවා. ඒ වගේ මෙතන පෙරම කරන්නේ khනිජ ලවණ තිබ්බා. ඒ khනිජ ලවණ තුන යද්දී ඒ ටික දේහයට අවශ්‍ය ප්‍රමාණයට khනිජ ලවණ අවශෝෂණය කරලා වැඩිපුර දින khනිජ ලවණ ටික පල්ලෙහාට බැහැරෙනවා. ඒ වගේම දැන් මේ විටමින් තිබ්බා. අන්න ඒක විටමින් දේහයට අවශ්‍ය ප්‍රමාණයට අවශෝෂණය කරලා වැඩිපුර දින විටමින් බැහැරෙනවා. ඊට පස්සේ මෙතන අපි ලෙඩ වෙච්ච වෙලාවක මෙහෙදී වල ඖෂධ තියෙනවා. ඖෂධය නම් මේ පාඩම් කරනවා. මේ ඖෂධයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකෙන් try කරනවා. එහෙනම් මේ ඖෂධ හොම ඇවිල්ලා දෙයකට අවශ්‍ය ප්‍රමාණය විතර ඖෂධ අවශෝෂණය කරනවා. වැඩිපුර දින ඖෂධ ටික බැහැර කරනවා. පල්ලෙහාට යනවා. එහෙනම් ඔන්න දේහයට දැන් ඔන්න අවශ්‍ය ප්‍රමාණයට සංගතක අවශෝෂණය වෙනවා. දැන් ඔන්න මුත්‍ර වලින් 90ක් විතර නිර්මාණය වෙනවා. මේ තියෙන මුත්‍ර. තාම 100ක් මුත්‍ර නිපදලා නැහැ. අන්න ඒ පීවර මෙතන සිද්ධ වෙන මේ පීවර තමයි කතා කරන්නේ වරණීය ප්‍රතිශෝෂණය කියලා. අන්න ඊට පස්සේ තුන්වෙනි පීවර අපි යනවා. ඒ තමයි ශ්‍රාවය කියන්නේ. ශ්‍රාවය වෙන්නේ පුතා. අයි දැන් මෙහෙම ආවනේ පල්ලෙහාට ආවා. ඒ එන රුධිරයේ තමයි දැන් මොනකෝ මෙතනින් කඩ ලවණ දේහයට අවශ්‍ය ප්‍රමාණයට දෙන්න ඕනේ. හැබැයි මේ ලවණ කියන එක දේහයට තියෙන මට්ටමට වැඩිය යම් ප්‍රමාණයක් වැඩි වුණා. ඒක අපේ ඇඟට අහිත. ඒක නිසා තියෙන ඕන නිශ්චිත ලවණ මට්ටමක් තියෙනවා. ඊට වැඩිය ලවණ වැඩිපුර කොච්චරවත් තියාගන්න බැහැ. අන්නේ තියෙන ඕන ලවණ මට්ටමට වැඩිපුර ලවණ බැරදිලා හරි මෙතනින් මෙහාට ආවා. ඒ කියන්නේ මේ අපි කතා කරන මුච්චිකාවේ මෙන්න මේ අවරෝහණ වාහනේ ඉඳලා රුධිරකේශ නාලිකාවට ලවණ එනකොට තියෙන්න ඕන රුධිරයේ තියෙන්න ඕන ලවණ ප්‍රමාණයට වැඩි ලවණ ප්‍රමාණයක් රුධිරයට එකතු වෙලා තිබුණොත් අන්න ඒ රුධිරයේ ඉඳලා ආපහු මෙන්න මේ වෘක්කාණුට ඒ කියන්නේ රුධිරකේශ නාලිකාවේ ඉඳලා වෘක්කාණුට ඒ ලවණ වැඩිපුර තියෙනවා ආපහු එකතු කරනවා. අන්න ඒක තමයි කියන්නේ ශ්‍රාවය. මෙතනින් පෙරුණා බොහොම ප්‍රාමරයට ඒකෙම පෙරිච්ච ධර්මෙම යද්දී මෙතනින් රුධිරයට සංඝට අවශ්‍ය ප්‍රමාණයට අවශෝෂණය කරලා අනවශ්‍ය සංඝට ඔක්කොම බැහැර කරනවා. බැහැර කරද්දී මෙතනින් දේහයට මේ රුධිරයට අවශෝෂණය කරපු ලවණ ප්‍රමාණයට වැඩි ලවණ ප්‍රමාණයක් අවශෝෂණය වෙලා තිබොතින් රුධිරයට අන්න ඒ වැඩිපුර තියෙන ලවණ කොටස විතර ආයි රුධිරයේ ඉඳලා මෙන්න මේ වෘක්කාණුවට දෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ තුන්වෙනි පියවර ශ්‍රාවය. අන්න එහෙම වුණාට පස්සේ මෙතනින් හැදෙන තරමය අපි කියනවා මුත්‍ර කියලා. එහෙනම් මෙන්න මෙතනින් දැන් 100% මුත්‍ර නිෂ්පාදනය වෙලා තියෙනවා. අන්න ඒ ඉපදෙන මුත්‍ර ටික කොහොම වෙනවා? මෙතනදී තිබ්බා සංග්‍රහ ප්‍රණාලය. ඒ සංග්‍රහ ප්‍රණාලයෙන් එකතු සංග්‍රහ ප්‍රණාලයෙන් එකතු වෙලා ඒ සංග්‍රහ ප්‍රණාලයේ කොහොම ඇවිල්ලා ඒක ශ්‍රෝණියට බහනවා. ශ්‍රෝණීය මුත්‍ර පිරුණු පස්සේ පිරුණකම් ඉන්නේ ශ්‍රෝණීය ඉඳලා කෙලින්ම මුත්‍ර වාහිනියට මුත්‍ර ගමන් කරලා ඉතල පිරමීඩ ගොඩක් තියෙනවානේ. ඒ හැම මුඛ පිරමීඩයකින්ම ශ්‍රෝණියට මේ මුත්‍ර එකතු කරනවා. එකතු කරන ඒ ශ්‍රෝණීය මුත්‍ර වාහිනියට ඒ මුත්‍ර ගමන් කරලා මුත්‍ර වාහිනිය ඉඳලා මුත්‍රාශයට මේ මුත්‍ර ගමන් කරලා මුත්‍රාශයේ తాවකාලිකව මුත්‍ර ගබඩාවකට තියා ගන්නවා. අන්න මුත්‍රාශය తాවකාලික මුත්‍ර ගබඩාවකට තියාගෙන ඒ සුදුසු ස්ථානයක සුදුසු වෙලාවකදී අවශ්‍යතාවයෙන් මත
මුත්‍ර බැහැර කිරීම සිද්ධ වෙනවා. එහෙනම් මොන ලෝකද මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය වෙන්නේ. ඒතර ශ්‍රාවයේ තියෙන පියවර කතා කරද්දී මම කිව්ව ශ්‍රාවය වෙන්නේ රුධිර කේශනාලිකාවේ ඉඳලා වැඩිපුර කියලා ගන්න ටික තමයි දෙන්නේ කොහටද මෙන්න මේ බෝමන් ප්‍රාවරයේ මෙන්න මේ කොටසද. එහෙනම් මේක අවරෝහණ නෝම් කියලා. එන්නේ ඒ දෙනකොට මේ කොට හිල්ලෙමුද ආසන්නයෙන් එන්නේ. හිල්ලෙමුද කොටසෙන් එන්නේ. ඒ දෙන ලවණ වලින් හමලා වෙන නෙවෙයි. මෙන්න මේ වගේ ලවණ තමයි පිළිවෙන්නේ. H දානවයින තමයි මේ ශ්‍රාවයේ දෙන්නද රුධිර කේශනාලිකාව කියලා මෙන්න මේ බෝමන් ප්‍රාවර පිළිවෙන්නේ. H දානවයින NH4 ammonia and ඒද පරිවර්තනය කරනවා. NH3 ammonia මේ වගේ පරිවර්තනය වෙනවා. ඊට පස්සේ පොටෑසියම් දාන අයන් ක්‍රියේටිනින් අන්න ඒව තමයි ආයි මෙතනින් රුධිරයට ක්‍රියේටිනින් එකතුනාට වැඩිපුර ක්‍රියේටිනින් ප්‍රමාණයක් ලැබිලා හරි ලේවල් තිබ්බොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මෙන්න මේ වැඩිපුර කියන ක්‍රියේටිනින් ඔක්කොම ටික බැහැර කරන්න ඒ රුධිරයේ ඉඳලා මෙන්න මේ බෝමන් ප්‍රාවර කුහරයට බෝමන් ප්‍රාවරයට රුක්කානුවට ආයත කරනවා. එතකොට මෙන්න මේ රුධිරයේ ක්‍රියේටිනින් තියෙනවා. මෙතනින් රුධිරයට අවශෝෂණය කරන ක්‍රියේටිනින් අන්න ඒ ක්‍රියේටිනින් ප්‍රමාණය රුධිරයේ වෙන ආව රුධිරයේ ඉඳලා තියෙන්නේ මෙන්න මේ රුක්කානුවට එකතු කරනවා. ඔන්න ඔය වගේ ඒ පරිපූර්ණ සම්පූර්ණ කොහොමද වෙන්නේ කියලා දෙයින් බැහැර කිරීමක් කරනවා. එහෙනම් ওই විදිහට තමයි මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය වෙන්නේ. ප්‍රධාන පියවර 3ක් යටතේ පුතා මේ කතා කරන මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය කතා කරන්න පුළුවන්.